සවසහයයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය අංජනා ලේනාරච්චි, ප්‍රකාශය මයුරි අපේසිංහ. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් 7ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කෙරේ. අර්ජුන් මහින්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට එරෙහි නඩුව ජූනි මාස 7 වෙනිදා කැඳවීමට නියෝග. දකුණු පළාතේ සතිපොළ සති 2ක කාලයක් වසා දැමේ. නේපාලයේ එවරස්ට් කඳුකර ප්‍රදේශයේ ආශ්‍රිත කොරෝනා ව්‍යාප්තිය ඉහළට. කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. එම සංඛ්‍යාව 1,75,000ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 720කි. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,15,590ක් වේ. අද දිනේදී පමණක් සුවය ලැබූ සංඛ්‍යාව 922කි. අද දිනේදී මේ වන විට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 11කි. ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබා දී ඇති සංඛ්‍යාව 9,28,107කි. එහි දෙවැනි මාත්‍රාව 1,40,721 දෙනෙකුට ලබා දී අවසන්ය. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15,50,14,880කි. අමරිකාවෙන් කොරෝනා ආසාදිතින් 3,32,74,659 දෙනෙකුද, ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතින් 2,06,65,148 දෙනෙකුද වාර්තා වේ. බ්‍රසීලෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,48,60,60,812කි. ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතින් 56,80,378 දෙනෙකුද, තුර්කියෙන් කොරෝනා ආසාදිතින් 49,29,118 දෙනෙකුද වාර්තා වේ. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 32,42,086කි. අමරිකාවෙන් මේ වන විට කොරෝනා මරණ 5,92,409කි. බ්‍රසීලෙන් කොරෝනා මරණ 4,11,854ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 2,26,188ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,17,740ක්ද වාර්තා වේ. බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 1,27,543 දෙනෙක් වාර්තා වේ. මේ වන විට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 13,30,52,786කි. අමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 2,50,66,389කි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 1,59,51,731කි. බ්‍රසීලෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,34,42,996කි. අර්ජුන් මහින්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට එරෙහි නඩුව ජූනි මාස 7 වෙනිදා කැඳවන ලෙස අධිකරණය නියෝග කරයි. 2015 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැඳුම්කර සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහින්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට ගොනු කර ඇති නඩුව ජූනි මාස 7 වෙනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණය නියෝග කර ඇත. මෙම නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ල යන ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවෙන. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. පොදු ප්‍රවාහනයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානීය චක්‍ර ලේඛකයක්ද නිකුත් කර ඇත.
පොදු ප්‍රවාහනයේදී සහ කුලී රටවල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට එම චක්‍රලේඛයට අනුව හැකියාව පවතී. මේ අතර රත්නපුර නගරයේ එලිමහනේ පවත්වන ප්‍රධාන මැණික් පොළවල් 3ක් නතර කරන ලෙස සෞඛ්‍යාංශ මැණික් ව්‍යාපාරිකයන්ට දැනුම් දී ඇත. නගරයේ එලිමහනේ පවත්වන මැණික් පොළවල් දින 14ක කාලයක් අත්හිටුවීමට රත්නපුර මහනගර සභාව තීරණය කර තිබේ. කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අයත් පොලිස් බල ප්‍රදේශ 6ක් සහ ග්‍රාම සේවා වසම් 98ක් හොතිකලා කර ඇත. මේ අතර ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියවරයාට කොරෝනා ආසාදනය වී තිබේ. ත්‍රිකුණාමලය දිසා ලේකම්වරයා ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. ජනතාවගේ ගෞරවය දිනාගත් හමුදාව නින්දිත ලෙස පාවාදින ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙන බව ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා පවසයි. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ එවැනි කතාවක් හේතුවෙන් අද දිනේදීත් පාර්ලිමේන්තු සභාව උණුසුම් විය. මේ පිළිබඳ අදහස් දක්වන සරත් වීරසේකර ඇමතිවරයා. පළවෙනි පාවාදීම තමයි සුදු කොටි වසවාගෙන එන හමුදාව මරා දැම්මයි කියලා ඉස්සෙල්ලාම ඇමරිකාවේදී ප්‍රකාශ කළා. ඊට පස්සේ සන්ඩේ ලීඩර් එකේ ෆෙඩරික් ජෑන්ස්ට කිව්වා සුදු කොටි කතාව. ඊට පස්සේ මේ යුද්ධය අවසන් වුණාට පස්සේ මේ පක්ෂ ભેදකින් තොරව, ජාති ભેදකින් තොරව තමයි සම්බන්ධ වුණේ. නැවත වරක් ඒ ભેදය ඇති කළේ මෙන්න මේ වගේ කුහක ප්‍රකාශයන්. ඒ තුලින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට යම්කිසි වාසියක් ලැබෙනවා නම් අධිකරණයේ නඩු තියෙන නිසා ඒ සම්බන්ධයෙන් කියන්නේ කතානකුතුම්නි සුනිල් රත්නායක රණවිරුවට මරණීය දඬුවම නියම යන්නේ රනිල් වික්‍රමසිංහ රජයට ඒ සිද්ධියෙන් වසර 14කට පස්සේ ඒක මහේශ්වරන් කියන ත්‍රස්තවාදී කියනවා මගේ ඇස් දෙක රෙදි කෑල්ලෙන් වැහුවා. ඊට පස්සේ මාව කම්බි වටෙන් එහාට විසිකලා වැටේ කණුවක ඇහැට වැදිලා රෙදි කෑල්ල විසුණා මේ දේ දැක්කා. ඔව් කියනවා මේ මෙතනින් තමයි බෙල්ල කැපුවේ කියලා. ඉතින් ඒ වගේ පහත් විදියට තමාගේම සෙබළුම් පාවා දෙන්න පුළුවන් නම් තමුන්නාසේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් නෙමෙයි තමුන්නාසේ ලාන්ස් කෝප්‍රල් කෙනෙක්වත් වචිදාය කියලා මම කියනවා. මම කිව්වේ බෙල්ල කපපුවා ඔක්කොම නඩු තීන්දුවේ තියෙන ඒවා. වීති ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. ඒක මඩුල්ල. ඒවා කියන්නේ හේතුව මොකද? තමුන්නාසේ දෙමළ ඩයස්පෝරාවේ සල්ලි අරන් තමයි එහෙම කියන්නේ. නැත්නම් මොකද හේතුව? අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මේ මාස 19 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද තීරණය කළේය. ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. පවතින කොරෝනා අවදානම හමුවේ ගුරු විද්‍යාල අවසන් විභාගය කල් තැබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම විභාගය මේ මාස 10 වෙනිදා සඳුදා සිට 21 වෙනිදා සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ බවයි. සෞඛ්‍යාංශ ලබා දී ඇති නිර්දේශවලට අනුව මෙම විභාගය කල් දමා තිබේ. විභාගය පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව සතුව සුවිශේෂී වගකීමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වුවද වගකීම් සහිතව විනයගරුකව කටයුතු කළ යුත්තේ ජනතාවයි. ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එක්ව සිදු කරන කොරෝනා මර්ධන ක්‍රියාවලියටද ජනතාවගේ සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බව එම සංගමේ ලේකම් මහින්ද බාලසූරිය මහතා පවසයි. විශේෂයෙන්ම කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් ගම්පහ කළුතර ඒ ආසන්න දිස්ත්‍රික් වලින් රෝගීන් බහුලව පසුගිය දිනවලදී වාර්තා වුණා.
ඒ වගේම දැනටමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පුත්තලම දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙවැනි ආසාදිතයන් වැඩි වීමක් දකින්න පුළුවන් වෙනවා. ඒ අනුව දැනට ලංකාව පුරා ආසාදිතයන් විදිහට 1,15,000ක සීමාව පසු කරලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 706ක් දක්වා දැනට වාර්තා වෙලා තියෙනවා. එවන් පසුබිමක මේ වෙනින්කට ඇතැම් ප්‍රදේශවල ජනතාව තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ වගේම සෞඛ්‍යාංශවල උපදෙස් නොතකමින් කටයුතු කරන අවස්ථා අපිට පහුගිය දිනවලදී වාර්තා සමහර කුඩා කණ්ඩායම් එකතු වී කරන ප්‍රිය සම්භාෂණ සම්මානන වැඩමුළු ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී මහා පරිමාණයෙන් කරන උත්සව සහ සංදර්ශනත් මේ අතර වෙනවා. මෙවැනි තත්ත්වයක් ඉතාමත් වැඩි අවදානම්කාරී බව තමයි මතක් කරන්න ඕනේ. මෙවැනි වසංගත තත්ත්වයකදී ජනතාව ඒකරාශී වීමත් එවැනි ස්ථානවලට ආසාදිතයන් යම් ආකාරයකින් අතුල්ලා හිටියොත් එහෙම රැස් වෙන සියලු දෙනාම ආසාදිතයන් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවේ ජනතාවක් වශයෙන් වගකීතු පුරවැසියෙක් වශයෙන් ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න කියන කාරණය නැවත මතක් කරන්න කැමතියි. ශක්ති හඬ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති කොරෝනා රෝගීන් පරීක්ෂාවට ලක් කරන උපකරණ අයථා ලෙස යලි භාවිත කිරීම හා විකිණීම සම්බන්ධයෙන් සමාගමකට එරෙහිව දැඩි පියවර ගැනීමට ඉන්දුනීසියානු රජය පියවර ගනී. එරට ගුවන් තොටුපළවලට පැමිණෙන සංචාරකින් පරීක්ෂාවට ලක් කරන ශ්‍රණික ප්‍රතිදේහ උපකරණ කට්ටල යළිත් භාවිත කිරීම සහ එසේ භාවිත කළ උපකරණ අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට චෝදනා එල්ල වී ඇත. එසේ කිරීමෙන් කොරෝනා ව්‍යාප්තියට ඇති අවදානම ඉහළ ගොස් ඇතැයිද ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීහු පවසති. නේපාලයේ එවරස්ට් කඳුකර ප්‍රදේශය ආශ්‍රිත කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ. කඳවුරු ලාසිරින් කඳු නගින්නන්ගෙන් පිරිසකටද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් හමුවේ මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම දැඩි අවදානමක් බව විදෙස් පුවත් වාර්තා කරයි. අධික ශීත දේශගුණයේ හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමද ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. නේපාලයේ කත්මණ්ඩු අගනුවර රෝහලේ අසාධ්‍ය කොරෝනා රෝගීන් 17 දෙනෙකු මේ වන විටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. එවරස්ට් කඳු තරණය කිරීම සඳහා ඉහළ ප්‍රදේශවල කඳවුරුලා සිටින අයටද රෝගය ආසාදනය වී තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් 7ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කෙරේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ආයුර්වේද රෝහල් 7 ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට පළාත් ආයුර්වේද කොමසාරිස්වරියට නියෝග කළ බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. ඒ අනුව පළාතේ ආයුර්වේද හදිසි ප්‍රතිකාර ඇඳන් 283ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වන කොටසේ ඒ කාණ්ඩේ අර්ධ අවසන් පූර්ව වටේ තරග දින නියමයකින් තොරව කල් දැමේ. කොරෝනා අවදානම ඊට හේතුවයි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නිල වශයෙන් මෙම තීරණය ගෙන ඇත. අර්ධ අවසන් පූර්ව වටේ තරග දෙකකදී මොරටුව මෙතෝදිස්ත උසස් පාසලට එරෙහිව මතුගම CWW කන්නන්ගර විදුහලත් ගාල්ල විද්‍යාලෝක විදුහලට එරෙහිව ඉබ්බාගම මෙති විදුහලත් තරග වැදීමට නියමිතව තිබින. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. දකුණු පළාතේ පළාත් පාලන ආයතන පාලනය කරන සියලු සතිපොළ සති දෙකක කාලයක් වසා දැමේ. සෞඛ්‍යාංශ ලබා දුන් උපදෙස් අනුව එම තීරණය ගත් බව දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා පවසයි. ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 මගින් පාලනය වන සියලු සතිපොළ සති දෙකක් වසා තැබේ.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කුරුඳු නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කුරුඳු සැකසීමේ ශිල්පීන් බිහිකර වෘත්තීය ගරුත්වයක් ලබා දීම අරමුණ බව ජාතික කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජේ.ජේ. ජයසිංහ මහතා පවසයි. මාතර තියගොඩ කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානයේදී දින 5ක නිවාසික පුහුණුවක් ලබා දීමට කටයුතු කෙරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. මෙම පාඨමාලාව තුළින් උපකරණ දැනුම අලුත් ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කෙරෙන බව ඒ මහතා පවසයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලෙම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්, වීල් පොතට එවලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට උදෑසන වැසි ඇතිවේ. සබරගමුව මධ්‍යම බස්නාහිර ඕව වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලි සිරස්තල මෙරට සුබේ ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් 7ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කෙරේ. අර්ජුන් මහින්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට එරෙහි නඩුව ජූනි මාස 7 වෙනිදා කැඳවීමට නියෝග. දකුණු පළාතේ සතිපුල සති 2ක කාලයක් වසා දැමේ. नेपाලේ එවරස්ට් කඳුකර ප්‍රදේශයේ ආශ්‍රිත කොරෝනා ව්‍යාප්තිය ඉහළට. ප්‍රවෘත්ති සමාප්තයි.